ආදරණීය දරුවනි අපි කතා කරගෙන හිටියේ මේ ඇපටයිට් khනිජය පූර්ණ අල්පාම්ලයට ලක් කිරීම සම්බන්ධයෙන්. දැන් අපි මේ ඇපටයිට් khනිජය විශේෂයෙන්ම HCl සහ H2SO4 සමග පූර්ණ අල්පාම්ලයට ලක්වීම කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ HNO3 එක්ක කොහොමද මෙන්න මේ ඇපටයිට් khනිජයේ ආකාර 3 පූර්ණ අල්පාම්ලයට ලක්වන්නේ කියලා. හරි. දැන් මම ගත්තොත් එහෙම මෙතනදී මට මෙන්න මේ x අකුර වෙනුවට CA5 PO4 tries එක්කෙනෙක් තමයි ක්ලෝරෝ ඇපටයිට්. PO4 tries fluoro CA5 PO4 tries hydroxy. දැන් මේ තියෙන්නේ ක්ලෝරෝ ඇපටයිට්. මේ තියෙන්නේ ෆ්ලෝරෝ ඇපටයිට්. මේ තියෙන්නේ හයිඩ්‍රොක්සි ඇපටයිට්. අපි දැන් බලමු මෙන්න මේ ක්ලෝරෝ ඇපටයිට් එක්ක HNO3 එකතු වෙලා ෆ්ලෝරෝ ඇපටයිට් එක්ක HNO3 එකතු වෙලා හයිඩ්‍රොක්සි ඇපටයිට් එක්ක HNO3 එකතු වෙලා මොනවද හැදෙන්නේ? මෙයාලගේ ක්‍රියාකාරීත්වයන් කොහොමද කියන එක අපි ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙයාලා පූර්ව අල්පාම්ලයට ලක් වුණාට පස්සේ හැදෙන ඵලයන් සහ ඒ වගේ තුලිත රසායනික සමීකරණ අපි සාකච්ඡා කරමු. මම ඉස්සරළම මෙන්න මේ ක්ලෝරෝ ඇපටයිට් හා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ගන්නවා. අපි දන්නවා මෙතනදී විශේෂයෙන්ම අනිවාර්ය ඵලයක් තමයි කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා කියන්නේ. මම ඔබට කියලා දුන්නා අපි ගත්තොත් එහෙම මෙතන H3PO4 කියලා තිබ්බනම් මෙයා ස්ථායි සංයෝගයක්. මේක 2 වෙද්දී H2PO4 වෙද්දී මෙයා ඍණ එක ආරෝපණයක් අත් කර ගන්නවා. එහෙම නැත්නම් මෙයාගේ සංයුක්තාව ඍණ එකක් වෙනවා. එතකොට අපි කැල්සියම් ගත්තොත් කැල්සියම් ගියගේ ධන 2යි. එතකොට මෙන්න මේ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් සහ කැල්සියම් ප්‍රතික්‍රියා කරද්දී අපි ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්න අගයන් හරස් ගුණ වෙනවා. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මෙන්න මේ දෙක මෙතනට එනවා. මෙතනට මේ එක ආවා කියලා මේකේ වෙනසක් නැහැ. මේ එකේ ඉලක්ක මෙතනට ආවා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එසක් මේක මෙහෙමම තියෙනවා. හරි. එතකොට කැල්සියම් සහ නයිට්‍රේට් එකතු වෙද්දී අපි දන්නවා මෙන්න මේ NO3 කාණ්ඩයගේ ඍණ ඒ වගේම ඍණ එකයි කැල්සියම් වලගේ ධන 2යි. මේ දෙන්න හරස් ගුණ වුණාම CaNO3 twice CaNO3 twice විදිහට මට මේ ආකාරයට ලියන්න පුළුවන්. හරි. අපි ගත්තොත්
Ca5 PO4 tries chloro. ඔන්න මට මෙතන ඉන්නවා ක්ලෝරෝ ඇපටයිට්. මම x වල දැම්මා ක්ලෝරෝ. Ca5PO4 tries chloro. දැන් පුතේ මේකේ කැල්සියම් 5ක් තියෙනවා. ෆොස්ෆරස් කීයක් තියෙනවද? මෙන්න මෙයාගේ ෆොස්ෆරස් කීයක් තියෙනවද? P ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ තුනෙන් වැඩි වෙනවා මෙයාගේ මෙතනින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාව ගත්තොත් මට කැල්සියම් ඉන්නවා 5ක් ෆොස්ෆරස් ඉන්නවා 3ක් ඔක්සිජන් ඉන්නවා 12ක්. කැල්සියම් ඉන්නවා 5ක් ෆොස්ෆරස් ඉන්නවා 3ක් ඔක්සිජන් ඉන්නවා 12ක්. ක්ලෝරින්ලා 1 කෙනයි. පැහැදිලිද? කැල්සියම්ලා 5යි ෆොස්ෆරස් 3යි ඔක්සිජන්ලා 12යි ක්ලෝරින්ලා 1 කෙනයි. හරි. දැන් බලමු මෙන්න මෙයත් එක්ක HNO3 ප්‍රතික්‍රියා කරමු. අපි දන්නවා මෙතනදී අනිවාර්යෙන් හැදෙන කෙනෙක් තමයි කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මේ ඇපටයිට් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනවත් එක්කම හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? මං කිව්වා මෙන්න මේ කැල්සියම් සහ කැල්සියම් ගගේ ධන දෙකයි කිව්වා. H2PO4 මෙහෙම තියෙන මේ දෙකේ මෙයාගේ ඍණ එකයි මේ දෙකේ ඉලක්කම මෙතනට එනවා. මෙන්න මෙහෙම වෙනවා. මේකට අපි කියන කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා. මෙයත් එක්ක මම එකතු කරනවා මෙන්න මේ දෙන්න. කැල්සියම් සහ මෙන්න මේ කැල්සියම් සහ මෙන්න මේ දෙන්න එකතු වෙනවා වෙනමම. ඒ වගේම මෙන්න මේ දෙන්න. බලන්නකෝ. මෙන්න මේ කැල්සියම් සහ නයිට්‍රේට් කාණ්ඩ එකතු වෙනවා. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු වෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කැල්සියම් සහ නයිට්‍රේට් එකතු වෙද්දී කැල්සියම් ගගේ ධන දෙකයි NO3 ගගේ ඍණ එකයි. එතකොට මේ දෙන්න හරස් ගුණ කරද්දී CaNO3 twice CaNO3 twice මේ විදිහට හැදෙනවා. එහෙනම් මෙතන හැදෙනවා CaNO3 twice CaNO3 twice. ඒ වගේම මෙන්න මේ දෙන්න එකතු වෙද්දී හැදෙනවා H සහ Cl එකතු වෙලා HCl. මේ ටික තමයි හැදෙන සංයෝග. දැන් ඔබට මේ සංයෝග හැදෙන සංයෝග හා සම්බන්ධයෙන් මන අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා. පැහැදිලිද?
දැන් ඔබට මේකේ අපි සමීකරණ ගණනාවක් ලියපු නිසා මේ ලියන ආකාර පිළිබඳව හොඳ ප්‍රැක්ටිස් එකක් දැන් තියෙන්න ඕනේ. අපි මේ දෙක බලමු. දැන් කොහොමද තුලිත කරන්න කියලා. හරි. දැන් මට දැන් මම ගත්තොත් ඉස්සරලම මෙන්න මෙයාගේ මම ෆොස්ෆරස් ප්‍රමාණය තුලිත කර ගන්නවා. දැන් දරුවෝ මෙතන තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය මම ගත්තොත් මට හැකියාවක් තියෙනවා මෙතන ෆොස්ෆරස් ප්‍රමාණය මේ ෆොස්ෆරස් 3න් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය ගත්තොත් මෙතන තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය 2යි. මේ ෆොස්ෆරස් ප්‍රමාණය 2යි. හරි. එහෙමනම් මම මොකද කරන්නේ? මේ පැත්තේ ෆොස්ෆරස් 3ක් තියෙනවා. මේ පැත්තේ 2ක් තියෙනවා. දැන් මේක බැලන්ස් කරලා ටිකක් අමාරුයි. ඒක නිසා මම මොකද කරන්නේ? සරලවම මෙන්න මේ පැත්තේ 3ක් තියෙන නිසා මම මේ පැත්තට 3ක් දානවා. මේ පැත්තේ ෆොස්ෆරස් 2ක් තියෙන නිසා මෙතනට 2ක් දානවා. දැන් මම පරීක්ෂා කරලා බැලුවොත් මෙතන තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය දෙවරක් 3 ෆොස්ෆරස් 6යි. මෙතන තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය 3 වරක් 2 ෆොස්ෆරස් 6යි. එහෙනම් දැන් මට මේ දෙපැත්තේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණයන් දෙක සමාන වෙනවා. හරි. ෆොස්ෆරස් ප්‍රමාණය සමාන වෙනවා. දැන් මම මොකද කරන්නේ? ෆොස්ෆරස්ට පස්සේ බැලන්ස් කරන්නේ කාවද පුතේ? මම ඉස්සර කියන දේ ෆොස්ෆරස්ට පස්සේ කැල්සියම් තුලිත කරනවා කියලා. ලේසි වැඩේ මේකේ. ෆොස්ෆරස්ට පස්සේ අපි කැල්සියම් තුලිත කරනවා. දැන් මම ගත්තොත් මේ පැත්තේ තියෙනවා කැල්සියම් 5 වරක් 2 කැල්සියම් 10ක් තියෙනවා. මේ 5 වරක් 2 කැල්සියම් 10යි. ඒතර අනිත් පැත්තට ගියොත් මේ 10න් මෙතනට වැය වෙනවා 3ක්. මෙතන 3ක් යනවා. තව ඉතුරුයි 7ක්. මේක 7. 7. එහෙනම් කැල්සියම් ගානක් දැන් තුලිතයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ X කාණ්ඩය
මෙන්න මේ ඉන්නේ x ගත්තොත් මෙතන ඉන්නේ x කාණ්ඩය මෙයාගේ ඉන්නවා දෙන්නේ. මෙයාගේ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මම මේ දෙක බැලන්ස් කරන්න මෙතනට දානවා දෙකක්. දෙකක් HCl දානවා. දැන් මෙතන ක්ලෝරින් ඉන්නවා දෙන්නේ හයිඩ්‍රජන් දෙන්නයි. දැන් අපි සියලු ඉලක්කම් බැලන්ස් කරා. හැබැයි බැලන්ස් කරපු නැති තැනක් තියෙනවා. බැලන්ස් කරපු නැත්නම් තමයි මෙන්න මේ HNO3 කියන තැන. අපි ගත්තොත් එහෙම මෙන්න මේ HNO3 ට ඉස්සරහට අපි නයිට්‍රජන් තියෙන්නේ. නයිට්‍රජන් මෙතන 7ක් ඇවිල්ලා තියෙනවා. හතක් නයිට්‍රජන් 7ක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මට 7ක් නෙවෙයි මෙතන 14යිනේ. 7 වරක් 2 මෙතන තමයි තුලිත වෙලා නැත්තේ. මෙතන තියෙන ප්‍රධාන එක්කෙනා නයිට්‍රජන් 14යි. එහෙමනම් මම මෙතනට දානවා කීයක්ද? 14ක්. කියනවා. දැන් ඔබට ඕනම සංයෝගයක් බලන්න මේකේ පරීක්ෂා කරලා. නිකන් බලමු. අපි බලමු කැල්සියම් කීයක් තියෙනවද කියලා මේ පැත්තේ. කැල්සියම් තියෙනවා 5 වරක් 2 10ක්. අනිත් පැත්තේ කැල්සියම් 3යි 3 ධන 7 10යි. ඊට පස්සේ ෆොස්ෆරස් කියාගේ දෙවරක් 3 6යි. ෆොස්ෆරස් කියාගේ 6යි. මෙන්න මේ ෆොස්ෆරස් කියාගේ එනවා දෙවරක් 3 6යි. ඒකත් තුලිතයි. ඊට පස්සේ අපිට තියෙනවා නයිට්‍රජන් කියාගේ මේ පැත්තේ 14යි. මෙතන 7 වරක් 2 නයිට්‍රජන් 14යි. ඊට පස්සේ හැලජන් කාණ්ඩ මේ X කාණ්ඩය ක්ලෝරින් මේ පැත්තේ 2යි. දෙකක් HCl වෙදි ක්ලෝරින් 2යි. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් ඉන්නවා මෙතන දෙවරක් බලන්න. මම රක්ත වර්ණය ගන්නම්. දෙවරක් 4 8යි 3 වරක් 8 24යි. 24යි මෙතන තියෙනවා 14 ගානේ 3ක්. මේ පැත්ත ඔක්සිජන් 66ක්. මේ පැත්තේ ඔක්සිජන් බලමු අපි. මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා 3 වරක් 4 12යි 12 වරක් 2 24යි. තුන් වරක් 4 12 12 වරක් 2 24යි. ධන 3 වරක්
7 21යි 21 පරක් 2 42යි. තුලිතයිනේ 66. බලමු හයිඩ්‍රජන් ප්‍රමාණය තමයි අවසාන වශයෙන් තුලිත විය යුත්තේ. හයිඩ්‍රජන් ප්‍රමාණය මේ පැත්තේ ගත්තොත් 14යි. දෙවරක් 2 4 4 3 12යි. 12යි 2යි ඔක්සිජන්. මෙතන 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12යි. මෙතන 2යි 14යි. 12යි මේ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12යි මේ 2යි 14යි. හරි නේද? මම හිතන්නේ මේක තුලිතයි දැන්. හරි දරුවනේ බලමු අපි දැන් අපි ක්ලෝරොත් එක්කනේ බැලුවේ. දැන් අපි බලමු මේ ප්‍රතික්‍රියාව ෆ්ලෝරොත් එක්ක කොහොමද වෙන්නේ කියලා. දැන් ක්ලෝරින්ට බොහෝ සෙයින් ආසන්න කෙනෙක් තමයි මේ ෆ්ලෝරින් කියන්නේ. නේද? හරි. එතකොට බලමු කොහොමද මේ ක්‍රියාව ෆ්ලෝරින් එක්ක වෙන්නේ කියලා අපි ඇඳලා බලමු. විශේෂයෙන් දැන් වෙද්දී නම් ඔබට මේ සමීකරණ ඊටාම මනවින් පුහුණු වෙලා තියෙනවනේ දරුවනේ. මොකද ඔබ මේ පාඩම් වල මනා පුහුණුව ඉතාම වැදගත් වෙනවා. අපි ගත්තොත් එහෙම CA5 PO4 tries මම මෙන්න මේ X වෙනුවට ෆ්ලෝරින් දාලා ලියන්න යද්දී මේ ෆ්ලෝරින් එක HNO3 එකතු වෙද්දී ෆ්ලෝරින් එක එකතු වෙනවා HNO3. ෆ්ලෝරින් එක HNO3 එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා අනිවාර්ය ඵලය. කැල්සියම් සහ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. අපි මෙන්න මේ H3PO4 ගෙන් එක H එකක් අඩු වෙලා මේක H2PO4 ඉන වෙද්දී කැල්සියම් ගාගේ දඩ දෙකයි H3PO4 අවස්ථායි H2PO4 වෙද්දී මෙයාගේ එක බන්ධනයක හිගයක් තියෙනවා H. එහෙනම් මේක ලියන ඍණ එකයි කියලා. එතන මේ දෙන්න බන්ධනය වෙද්දී මේ දෙක මෙතනට එනවා මේ එක මෙතනට එනවා CA මම එකේ ඉලක්කම දාන්නේ නැහැ වැඩක් නැති නිසා H2PO4 වරහන්ට පිටි දෙකේ ඉලක්කම මම දානවා. H2PO4 මේ දෙකේ ඉලක්කම මම එළියේ දානවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කරද්දී මෙන්න මේ කැල්සියම් සහ NO3 එකතු වෙද්දී අපි දන්නවා කැල්සියම් කියන්නේ ධන දෙකයි. ඊට පස්සේ NO3 කියන්නේ හොරින එකයි. මේ දෙන්න හරස් ගුණ වුණොත් හැදෙන කෙනා CA NO3 twice. CA NO3 twice.
ඒ වගේම මෙන්න මේ දෙන්න H සහ F ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ දෙන්න අපි ගත්තොත් H සහ F ගත්තොත් නිකම් මට HF කියලා මට ලිවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් බලමු මෙන්න මේ දෙපැත්ත කොහොමද ප්‍රතික්‍රියා වෙලා හැදෙන්නේ කියලා. මගේ ඉන්නවා කැල්සියම් PO4 tries fluoro ධන HNO3 එතකොට අපිට එනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ඒ කියන්නේ මෙන්න මේ කාණ්ඩ ටික එකතු වෙලා කැල්සියම් සහ මෙන්න මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙන්න මෙයා මෙන්න මෙයා හරි මේක ඔබලා පැහැදිලි නම් මම මේක මෙහෙම කරන්නම් මම මෙන්න මේ රවුන්ඩ් කරන සංයෝග කැල්සියම් ෆොස්ෆේට් සහ මෙන්න මේ තුන් දෙනාම එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කියපු තුන් ගොල්ලොම එකතු වෙලා හැදෙනවා කැල්සියම් සහ හයිඩ්‍රජන් ෆොස්ෆේට් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මේ කැල්සියම් ගගේ ධන දෙකයි ඒ දෙක මම මෙතනට දානවා ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ගගේ එකයි ඒක මෙතන දැම්මට වැඩක් වෙන්නේ නැහැ කැල්සියම් ගගේ ධන දෙකයි ඒ ධන දෙක මම මෙතනට දානවා මෙන්න මේ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ගගේ ඍණ එකයි ඒ ඍණ එක මෙතනට එනවා එතන අපි ගත්තොත් එහෙම මෙයා ඊට පස්සේ කැල්සියම් සහ මෙන්න මේ දෙවෙනියට හැදෙනවා කැල්සියම් සහ මෙන්න මේ NO3 ධන දැන් මොකද වෙන්නේ මේ දෙක එකතු වෙනවා HF
HF. එතන අපි ගත්තොත් එහෙම මෙතන ඉස්සරලා මම ෆොස්ෆරස් ප්‍රමාණය බැලන්ස් කරනවා. අපිට පේනවා මෙතන ෆොස්ෆරස් ඉන්නවා 3ක්. මේ පැත්තේ ෆොස්ෆරස් ඉන්නවා 2ක්. මම මෙතනට දානවා 3. මේ පැත්තට දානවා 2. මෙතනට දානවා 2. මෙතනට දානවා 3. හරි. එතකොට මම ඔන්න දැන් ෆොස්ෆරස් බැලන්ස් කරලා ඉවරයි. මේ පැත්තේ ෆොස්ෆරස් තියෙන්නේ දැන් මම ගත්තොත් එහෙම 3 වාරක් 2 ෆොස්ෆරස් ගියාගේ 6යි. මේ පැත්තේ ගත්තොත් 3 වාරක් 2 ෆොස්ෆරස් ගියාගේ 6යි. දෙවරක් 3 6යි. එහා පැත්ත දෙවරක් 3 6යි. හරි. දැන් මම ගත්තොත් දෙපැත්තේ කැල්සියම් ප්‍රමාණය මම තුලිත කරන්න. මෙන්න මෙතන කැල්සියම් තිබිලා තියෙනවා. දෙවරක් 5 10යි. මෙතන කැල්සියම් 10ක් වෙද්දි මෙන්න මේ කැල්සියම් වලින් දහය මෙතනට යනවා 3. තව ඉතුරු වෙනවා 7ක්. කැල්සියම් 10න් මෙතනට යනවා මේ පැත්තේ 10යි 10යි මෙතනට 3ක් යනවා. තව 7ක් ඉතුරු වෙනවා. එහෙනම් අපි කැල්සියම් ඉන්න එකම කෙනා මෙතන මම මෙතනට 7ක් දානවා. හරි. එතකොට හරි. හතයි. එතකොට මෙතන තියෙන මේ x කාණ්ඩය. මෙන්න මේ x වලට ඉන්නේ මෙතන ෆ්ලෝරින්. ෆ්ලෝරින් ගත්තොත් මේ පැත්තේ අපිට තියෙනවා ෆ්ලෝරින් 2ක්. එහෙනම් මම මේ පැත්තේ ෆ්ලෝරින් 2ක් දානවා. දැන් මම තුලිත කරපු නැති එකම කෙනා මෙන්න මෙතන. එහෙනම් අපි ගත්තොත් එහෙම තුලිත නොකරපු එකම දෙනා මෙතන. නයිට්‍රජන් ගියාගේ 7 වරක් 2යි. 7 වරක් 2 14යි නයිට්‍රජන් ගියාගේ. 7 වරක් 2 නයිට්‍රජන් 14යි. එහෙමනම් මම මෙතන කෙලින්ම දානවා 14ක්. හරි.
එහෙම තමයි තුලිත වෙන්නේ. පැහැදිලි මං හිතන්නේ. දැන් ඔබට අවශ්‍ය නම් අපි එක එක සංඝටක බලමු. අපි තුලිත නොකරපු කට්ටිය පොඩ්ඩක් බලමු දැන් මේකේ. අපි තුලිත කරේ නෑනේ ඔක්සිජන්ව. අපි බලමු මේ පැත්තේ ඔක්සිජන් කීයක් තියෙනවද කියලා. ඒතර ඔක්සිජන් ගත්තොත් එහෙම දෙවරක් 4 8යි, තුන් වරක් 8 24යි. ධන 14 ඒවා 3ක්. 10යි 20යි 42යි. ඒ කියන්නේ ඔක්සිජන් 66ක් තියෙනවා මේ. මේ පැත්තේ ගත්තොත් එහෙම ඔක්සිජන් 3 වරක් 4 12යි 12 වරක් 2 24 ධන 7 වරක් 3 21යි 20 වරක් 2 42යි. 66. ඔක්සිජන් ප්‍රමාණය දෙපැත්තම පුතේ තුලිතයි නේ. හරි. දෙපැත්තෙම ඔක්සිජන් ප්‍රමාණය තුලිත නම් අපි ඊළඟට බලමු. අපි අය තුලිත කරලා දෙපැත්ත බැලුවට ඇති එකම කෙනා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. මේ එක්කවත් හයිඩ්‍රජන් නැහැ. මෙතන ගත්තොත් හයිඩ්‍රජන් 14යි. මෙතන ගත්තොත් 3 වරක් 2 6යි 6 වරක් 2 12යි ධන මෙතන හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. හයිඩ්‍රජන් ප්‍රමාණය 14. එවනම් මෙයා මේ පැත්තත් තුලිතයි. අපි ඊළඟට බලමු. දැන් එහෙනම් මේක ඔබට පැහැදිලිනේ. රයිට්. තව මේකේ වෙන්න පුළුවන් අනිත් කෙනා තමයි හයිඩ්‍රොක්සි ඇපටයිට්. අපි බලමු මේ හයිඩ්‍රොක්සි ඇපටයිට් මෙන්න මේ HNO3 එක්ක ප්‍රතික්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි හයිඩ්‍රොක්සි වෙද්දී දැන් මම අර කලින් කරපු විදිහටම මෙන්න මේ හයිඩ්‍රොක්සි ඇපටයිට් CA5 PO4 tries මේ X වෙනුවට දානවා අපි OH හයිඩ්‍රොක්සි හයිඩ්‍රොක්සි. එතකොට මෙයාව එක ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ HNO3. HNO3. එතකොට මෙතන හැදෙනවා දැන් මෙතනදී අනිවාර්යයෙන්ම හැදෙනවා මං කිව්වා ඔබට කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියන කෙනා. මෙන්න මේ කැල්සියමෝයි
මෙන්න මේ හයිඩ්‍රජනුයි මෙන්න PO4 මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා අනිවාර්යෙන් හැදෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි පූර්ණ අල්පාම්ලවණයේ හැදෙන කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. මෙතනට දෙකක් වැටෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙයත් එක්ක එකතු වෙනවා. දැන් මෙයාලා එකතු වෙලා ඉවරනේ. මෙන්න මෙතන කැල්සියම් සහ නයිට්‍රේට්. calcium nitrate CaNO3 twice ධන මෙන්න මේ දෙන්න එකතු වෙනවා. මම දැනට මේක තියෙනවා මෙන්න මෙහෙමම HOH විදිහට තියෙනවා. දැන් මේ පැත්තේ මම ඉස්සරලම තුලිත කරන්න යන්නේ ෆොස්ෆරස්. ෆොස්ෆරස් මෙතන තියෙනවා 3. හැබැයි මේ පැත්තේ තියෙන දරුවනේ ෆොස්ෆරස් 2යි. මෙතන ෆොස්ෆරස් 3ක් තියෙනවා. මෙතන ෆොස්ෆරස් තියෙන්නේ 2යි. නේද? පැහැදිලි නේද? right. එතකොට අපි ගත්තොත් එහෙම මම මේ ෆොස්ෆරස් ප්‍රමාණය තුලිත කරන්න දැන් මේ පැත්තේ තියෙන 3යි මේ පැත්තේ තියෙන 2යි. ඒක නිසා දෙපැත්ත මාරු කරලා දානවා. මෙතනට දානවා ෆොස්ෆරස් 2ක්. මෙතනට දානවා 3ක්. දැන් බලන්න. දැන් මෙන්න මේ ෆොස්ෆරස් ගිය දෙවරක් 3 ෆොස්ෆරස් 6. මේ දෙවරක් 3 6. ඒ වගේම මෙතන ෆොස්ෆරස් ගත්තොත් 3 වරක් 2 ෆොස්ෆරස් 6. එතකොට මොකද වෙන්නේ? මෙතන ෆොස්ෆරස් ප්‍රමාණය දෙවරක් 3 6යි. මෙතන ෆොස්ෆරස් ප්‍රමාණය දෙවරක් 3 6යි. දැන් දෙපැත්ත තුලිතයි. නේ? හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙතන දැන් මම ෆොස්ෆරස් වලින් අනතුරුව තුලිත කරන්න ගන්නවා කැල්සියම්. ෆොස්ෆරස් වලින් පස්සේ මම තුලිත කරන්න ගන්නවා කැල්සියම්. දැන් මෙතන කැල්සියම් ගත්තොත් දෙවරක් 5 10යි. කැල්සියම් ගිය 10යි.
කැල්සියම්ගේ 10 වෙද්දි මෙතනින් 3ක් යනවා. ඉතුරු වෙනවා 7. 10 10 3කින් 7. මෙතනට මම දානවා 7. 10 10න් 3ක් ගියම 7. ඒතර අපි ගත්තොත් එහෙම දැන් මම ඊළඟට මෙන්න මේ x ව එන මෙතන OH ව තුලිත කරනවා. මම මාර්ග HOH විදිහට තියා හිටියයි කියලා ඔබට තේරෙයි. මෙන්න මේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. එහෙමනම් මෙතනට දානවා 2. හරි. මම මේක OH විදිහට තියාගෙන මම මේ OH කාණ්ඩ 2යි කියලා දැම්මා. මම ඒක ඔක්සිජන් වෙනම හයිඩ්‍රජන් වෙනම තුලිත කරන්න ගියේ නැහැ. මම HOH වෙනකොටම තනි පදයක් දාලා දැම්මා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මෙතන නයිට්‍රජන්. ඔබට පේනවා මෙතන නයිට්‍රජන් ඉන්නවා 3 වරක් 7 වරක් 2 නයිට්‍රජන් ඉන්නවා 14ක්. 7 වරක් 2 14යි. එහෙනම් මෙතනට එවනවා 14. දැන් මම මේ HOH කියන එක අවසානයේ මේක මකලා ලියනවා 2ක් H2O liquid කියලා. එමනම් අපි මෙන්න මේ පූර්ණ අල්පාම්ලනය කළ හැකි ආකාර සියල්ලම අපි සාකච්ඡා කරලා ඉවර කරා. මම මෙන්න මේක පොඩ්ඩක් ඔබත් එක්ක සමරි කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් කෙටි සටහනකට ගන්නවා. අපි කතා කරා අපටයිට් ආකාර 3. CA5 PO4 tries එක්කෙනෙක් ක්ලෝරෝ CA5 PO4 tries ෆ්ලෝරෝ හයිඩ්‍රොක්සි. මෙන්න මේ කාණ්ඩයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා H2SO4 HCl HNO3. මෙයාලගේ හැමෝගෙම අනිවාර්ය ඵලය තමයි Ca2 H2PO4 twice calcium dihydrogen phosphate කියලා කියන්නේ. එතකොට මෙතනදී ධන හැදෙනවා සල්ෆේට් කාණ්ඩයක් එක්කනා Ca නිකම් SO. හේතුව
මෙන්න මේ කැල්සියම්ගේ සංයුක්තාව 2යි SO4 ගේ සංයුක්තාවය 2යි 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 හුවමාරු වුණාම මේ දෙකට දෙක කැපිලා යනවා. හරි. ඒ කියන්නේ CA ගගේ ධන 2යි SO4 ඍණ 2යි මේකට මේ කැපෙනවා CaSO4. හරි. එතකොට කැල්සියම් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා. කැල්සියම් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා. මේ දෙන එකතුල හැදෙන්නේ CaCl2. හේතුව කැල්සියම් ගගේ ධන 2යි Cl ගගේ ඍණ 1යි CaCl2. CaNO3 twice. හේතුව මේ කැල්සියම් ගගේ ධන 2යි NO3 ගගේ ඍණ 1යි මනම් මේවා වෙනස් වුණාම CaNO3 twice. එතන අන්තිමේට ක්ලෝරෝ නම් HCl ෆ්ලෝරෝ නම් HF හයිඩ්‍රොක්සි නම් HOH කියන්නේ H2O සෑදීම සිද්ධ වෙනවා. මේක තමයි මේකේ සරලම කතාව වෙන්නේ, කෙටි කතාව වෙන්නේ. ගත්තොත් මේකෙදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන කාරණාව මෙන්න මේක. මේක තමයි සිද්ධ වෙන්නේ. හරි. මේක මම සමරි එකක් විදිහට ඔබට ගත්තොත්. හරි. මේ සල්ෆේට් තිබ්බොත් කැල්සියම් සල්ෆේට්, HCl තිබ්බත් CaCl2, HNO තිබ්බොත් NO3 twice වෙනවා. ක්ලෝරෝ නම් හැදෙනවා HCl HF HOH. ක්ලෝරෝ නම් හැදෙනවා HCl, ෆ්ලෝරෝ නම් HF, OH නම් HOH කියන්නේ H2O සෑදීම සිද්ධ වෙනවා. පැහැදිලිවම හිතන්න. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ පොහොර ආශ්‍රිතව පුතේ කැල්සියම් ධන 2 එන තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් බලන්නකෝ CaH2PO4 twice කියන්නේ මේක මේ පැත්තට ආවම කැල්සියම් ධන 2 එන. ඒ වගේම තමයි CaSO4 ගත්තත් CaCl2 ගත්තත් CaNO3 ගත්තත් NO3 twice ගත්තත් මෙන්න මේ අවස්ථාවලත් පුතේ මෙතනත් මේ දෙක දෙකට ගන්නාම කැල්සියම් ධන 2යි SO4 ඍණ 2යි Ca ධන 2යි Cl2 ඍණ 2යි Ca ධන 2යි NO3 මෙතන Cl ඍණ 1 ආදී විදිහට තමයි මෙන්න මෙයා කොටස් වලට වෙන්වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ මෙතන සහ මෙතන කියන දෙපොළෙම කැල්සියම් ධන 2 අයන තියෙනවා. අපි දන්නවා මේ කැල්සියම් ධන 2 කියන ආයන දරුවනේ ජලාකර්ෂක බව භාවයක් පෙන්වනවා. ඒ කියන්නේ වටේ පිටේ තියෙන ජලය එහෙම නැත්නම් ජල බිඳිති උරා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙයාට. ඒ නිසා මෙයාට අපි කියනවා
මෙයා ජලාකර්ෂක ස්වභාවයක් තියෙනවා කියලා. ඒ නිසා ජලය සාමාන්‍යයෙන් පොහොරට එකතු වෙද්දී පොහොර තෙත් ස්වභාවයක් පෙන්වුම් කරනවා. මේක අපි එකතු නවත්තන්න ඇමෝනියම් ලවණ. හරි? විශේෂයෙන්ම මෙන්න මේ NH4 ධන කාණ්ඩයත් එක්ක විවිධ කාණ්ඩ එකතු කරනවා. හරි? එතකොට අපි ඒ වගේම මේ සුපර් ෆොස්ෆේට් වල කැල්සියම් අයන් සෑත් වෙන ජලාකර්ෂක බව අඩු කරන්න ඇමෝනියම් ලවණ එකතු කරනවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීමේදී ඇපටයිට් කැල්සියම් ධන දෙක ආයන හදනවා. මේ කැල්සියම් ධන දෙක ආයන උදාසීන කරන්න. එහෙම නැත්නම් කැල්සියම් ධන දෙක වල තියෙන ජලාකර්ෂක ස්වභාවය එහෙම නැත්නම් ජලය ඇදලා ගන්න ස්වභාවය නැති කරන්න පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් තමයි මෙන්න මේ ඇමෝනියම් ලවණ භාවිතා කිරීම. හරි. විශේෂයෙන්ම මේ නයිට්‍රික් අම්ලය ගත්තොත් එහෙම මේකෙන් හැදෙන ෆොස්ෆේට් ලබි විශේෂ නමක් පාවිච්චි කරනවා නයිට්‍රෝෆොස්ෆේට් කියලා. මේකට අපි කියනවා නයිට්‍රෝෆොස්ෆේට් කියලා. සාමාන්‍යයෙන් පූර්ණ අල්පාම්ලනේ අපිට කරන්න බැරි නම් අපි මේ අවශ්‍ය අම්ල ප්‍රමාණයට වැඩිය අඩු අම්ල ප්‍රමාණයක් අරගෙන අපි ෆොස්ෆේට් පොහොර නිපදවන එකට අපි කියනවා පාර්ශ්වික අල්පාම්ලණය කියලා. ඒ කියන්නේ පූර්ණ අල්පාම්ලන්ට අපි දන්නවා ඊටාම වැඩි වශයෙන් අම්ල අවශ්‍යයි. හැබැයි මේ අම්ල ප්‍රමාණයම දෙන්නේ නැතුව යම්තාක් දුරකට තනුක අම්ල ප්‍රමාණයක් එහෙම නැත්නම් මද අම්ල ප්‍රමාණයක් දීලා අපි මේ කැල්සියම් වල එහෙම නැත්නම් මේ ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාව වැඩි කර ගැනීමට අපි කියනවා පාර්ශ්වික අල්පාම්ලණය කියලා. ඒ වගේම අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ සෝඩියම් කාබනේට් ලවණය. මේ සෝඩියම් කාබනේට් ලවණයත් එක්ක මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 900 විතර පැය දෙකක් තියලා රත් කිරීමෙන් අපිට ජල ද්‍රාව්‍ය කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියන සංයෝගය සාදා ගන්න පුළුවන්. හරි? සෝඩියම් කාබනේට් Na2CO3 එක මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 900 විතර පැය දෙකක් විතර රත් කරලා අපිට මේ ජල ද්‍රාව්‍ය කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියන සංයෝග සාදා ගැනීමේ හැකියාව ලැබෙනවා. එවනම් අපි ඉදිරියට යම් බලන්න දරුවනේ. හරි. එතකොට මේ සෝඩියම් කාබනේට් එක්ක ඇපටයිට් khනිජ රත් කරාම සෙල්සියස් අංශක 900 රත් කරාම අපිට මේ ජල ද්‍රාව්‍යතාව වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. right. පුතේ ඉස්සරලම් බලන්න සෝඩියම් කියන කෙනා. සෝඩියම්ගේ සංයුතිතාව 1 ධන 1යි. එතකොට කාබනේට් ගත්තොත් මේක ඔරින 2යි. එතකොට මම සෝඩියම් කාබනේට් කියලා ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්න එකතු වෙලා හැදෙනවා. මේ ඉලක්කම මෙතනට යනවා මේ ඉලක්කම මෙතනට එනවා. Na2CO3 සෝඩියම් කාබනේට්. ඒ වගේම මම කැල්සියම් කාබනේට් ගත්තොත් C ධන 2යි කාබනේට් right ඍණ 2යි. එහෙනම් මේ දෙකට දෙක සුළු වෙනවා දෙන්නම සමානයි. එහෙනම් කැල්සියම් කාබනේට් කියන්නේ CaCO3. එතකොට මම ගත්තොත් එහෙම ෆොස්ෆේට් කාණ්ඩය කියලා කියන්නේ PO4 කියන්නේ ඍණ 3යි. එතකොට මට කැල්සියම් සහ සෝඩියම් දෙන්න එකට හිටියොත් කැල්සියම් සහ සෝඩියම් කියන දෙන්න එකට හිටියොත් කැල්සියම් ගාගේ ධන 2යි සෝඩියම් ගාගේ ධන 1යි. එතකොට මේ දෙන්න එකට හිටියොත් කැල්සියම්
සෝඩියම් කියන්නේ ධන 3 PO4 ඍණ 3 ධන 3 ඍණ 3 සෙට් වෙලා මේක ලියන්නේ කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියලා. කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියලා අපි මේ ආකාරයට ලියනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා මේ ඇපටයිට් කණිජයේ ආකාර 3ක් තියෙනවා. මොනවාද ආකාර 3? CA5 PO4 tris chloro. අනිත් කෙනා CA5 PO4 tris fluoro. ඒ වගේම CA5 PO4 tris hydroxy OH. පැහැදිලිද? මේ තුන මම OH කියලා කියනවා. එතකොට දැන් අපි බලමු මෙන්න මේ කට්ටිය ගත්තොත් පුතේ ඉස්සරලම වෙන දේ තමයි මෙන්න මේ කෙනෙක් සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරොත් අපි ගමු මුලින්ම CA5 PO4 tris chloro මෙයා සෝඩියම් කාබනේට් එක Na2CO3 එක්ක ප්‍රතික්‍රියා කරොත් මේ දෙකේ ඉලක්කම ආ විදිහට මම කිව්වා කාබනේට් ගගේ දෙකයි සෝඩියම් ගගේ එකයි මේ කාබනේට් ගේ දෙක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොකද වෙන්නේ මෙහෙම තිබ්බොත් ඉස්සරලම වෙන දේ තමයි මෙන්න මේ සෝඩියම් අයින් වෙලා මෙතනට කැල්සියම් රිංගනවා. මෙන්න මේ සෝඩියම් අයින් වෙලා මෙතනට කැල්සියම් රිංගනවා. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි ඵලය වෙන්නේ කැල්සියම් phosphate. Sorry, calcium carbonate. මෙතන සෝඩියම් අයින් වෙලා මේ සෝඩියම් අයින් වෙලා මෙතනට කැල්සියම් එනවා. කැල්සියම් කාබනේට්. CaCO3 මේ Ca ගියාගේ ධන දෙකයි CO3 ගියාගේ ඍණ දෙකයි. එහෙනම් මෙයාට මෙයා සුළු CaCO3. කැල්සියම් කාබනේට්. ඊළඟට කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට්. වෙන දේ තමයි පුතේ මෙන්න මෙයාලා මෙන්න මේ කැල්සියමුයි මෙන්න මේ සෝඩියමුයි මේ දෙන්නම එකතු වෙලා මෙන්න මේ ෆොස්ෆේට් එක එකතු වෙනවා. කැල්සියමුයි සෝඩියමුයි කැල්සියම්ගේ කොටසක් කැල්සියම් කාබනේට් වුණා. කැල්සියමුයි සෝඩියම්ගේ එක කොටසකුයි එකතු වෙලා මේ දෙන්නගෙන් සෝඩියම් දෙන්නගේ එක සෝඩියම් කෙනෙකුයි කැල්සියම්ගේ කොටසකුයි එකතු වෙලා ෆොස්ෆේට් එක්ක සංයෝගයක් හදනවා. අපි මේකට කියනවා කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියලා. මේක වෙන්නේ මෙන්න මෙහෙම පුතේ. කැල්සියම් ඉන්නවා. කැල්සියම් කියන්නේ ධන දෙකයි. සෝඩියම් කියන්නේ ධන එකයි. එහෙනම් මේ දෙන්න ගත්තාම කැල්සියම් සෝඩියම් කිව්වහම මෙයාලගේ ධන 3යි. කැල්සියම් සෝඩියම් කිව්වම මෙයාලගේ කීයද? ධන 3යිනේ. හරි. එතකොට මම මෙයත් එක්ක එකතු කරනවා කවුද? ෆොස්ෆේට්. PO4 ඍණ 3. PO4 ඍණ 3. එතකොට මොකද වෙන්නේ? මේ ධන 3 ඍණ 3 කැපෙනවා. කැල්සියම්
sodium phosphate calcium sodium phosphate එවනම් මොකද වෙන්නේ මම මෙතනට ගන්නවා calcium sodium phosphate ධන සෝඩියම් එක එකතු වෙනවා මෙන්න මේ එක්ස්ට අයත් කෑල්ල එක් වෙනට ඉන්න කවුද පුතේ ක්ලෝරින් එහෙනම් සෝඩියමුයි ක්ලෝරිනුයි ගත්තාම මෙයා ධන එකයි මෙයා ඍණ එකයි හැදෙන්නේ NaCl හරි එතකොට දැන් බලමු ඔන්න හැදෙන ටික මම ලියාගත්තා හරි එතකොට කරේ පුතේ මොකද්ද මම සෝඩියම පළවා හැරලා අපි කැල්සියම් මේ වෙනකොට දැම්මා ඊට පස්සේ මොකද කැල්සියමුයි සෝඩියමුයි දෙන්නම එකතු වෙලා මේත් එක්ක සංයෝගයක් ඇදුවා ඊට පස්සේ ඉතුරු සෝඩියම් සහ ක්ලෝරින් මෙන්න මේ සෝඩියම් සහ X එකතු වෙලා මෙන්න මේ සෝඩියමුයි X උයි එකතු වෙලා ආයි සංයෝගයක් මෙතන හැදුවා හැබැයි මේක අපි සෙල්සියස් අංශක 900ට රත් කරන්න ඕනේ එතකොට දැන් මම මේක තුලිත කරන්න ගියාම දරුවෝ මට වෙනවා මේ පැත්තේ පොස්පරස් මෙතන පොස්පරස් 3යි නේ මේ මෙතන පොස්පරස් 3යි මෙතන පොස්පරස් 1යි එහෙනම් පොස්පරස් 1යි මම මෙතන දානවා 3 හරි එතකොට මම ඊට පස්සේ කැල්සියම් බැලන්ස් කරන්න යනවා මේ පැත්තේ කැල්සියම් 5ක් තියෙනවා කැල්සියම් 5යි මේ කැල්සියම් 5න් මෙතනට 3ක් දුන්නාම තවත් 2ක් ඉතුරුයි ඒ දෙක මම මෙතනට දෙනවා කැල්සියම් 5න් 3ක් මෙතනට දුන්නාම තව 2ක් ඉතුරුයි ඒ දෙක මම මෙතනට දෙනවා එතකොට ඊළඟට දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ x පදය මේ පැත්තේ x පදය බැලුවොත් x පදයක් බලලා මෙතන x පදය 1යි මෙතනත් x පදය 1යි මාරු කරන්න යන්නේ නැහැ. දැන් මම සෝඩියම් ගත්තොත් මේ පැත්තේ 2යි තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා සෝඩියම් 3 මෙතන සෝඩියම් 1යි ඔක්කොම මේ පැත්තේ සෝඩියම් 4ක් තියෙනවා. හරි. දැන් මම ඔන්න ෆොස්ෆරස් ගත්තා කැල්සියම් ගත්තා X අකුර වෙනුවට තිබ්බ කෙනාව ගත්තා ඊට පස්සේ සෝඩියම ගත්තා සෝඩියම් මේ පැත්තේ 4යි මේ පැත්තේ සෝඩියම් 2යි මට අවශ්‍ය නම් චෙක් කරලා බලන්න පුළුවන් මම කාබන් ගෙන් බලන්න මෙතන කාබන් නැහැ මෙතන කාබන් 2යි
මෙතන කාබන් දෙකයි එහෙනම් කාබන් බෙලුවොත් හරි. ඔක්සිජන් ගේ දිග වැඩි වෙයි. right. මෙන්න තුන සමීකරණය. ඔක්සිජන් උන 4 රත් උන 12යි. 12යි 2 රත් උන 6යි 18යි. 2 රත් උන 6යි 3 වරක් 4 12යි 18යි. ඕන ඔක්සිජන් බලන්න මේ 3 වරක් 4 12යි. 12යි 2 රත් උන 6යි මේ 2 රත් උන 6යි මේ 3 වරක් 4 12යි. ඔක්සිජන් මේ පැත්තේ 18යි. ඔක්සිජන් මෙතන 2 රත් උන 6යි 3 වරක් 4 12යි ඔක්සිජන් 18යි. ඒ කියන්නේ ඔක්සිජන් උත් මේ පැත්තේ තුලිතයි එකිනෙක හා තුලිතයි. පැහැදිලි. එතන මම ඔය ක්ලෝරොත් එක්ක ගත්තේ නේ. අප බලමු ඊළඟට ෆ්ලෝරොත් එක්ක. ෆ්ලෝරොත් එක්ක. දැන් ෆ්ලෝරෝ අපටයිට් කිව්වම පුතේ මෙන්න මේ x අකුර වෙනුවට වැදෙනවා F. Ca5 මම චුට්ටක් එහාට වෙන්න ලියන්නම්. Ca5 PO4 tries fluoro then sodium carbonate Na2CO3 මුලින්ම මේ කැල්සියම්ගෙන් කොටසක් මෙයාව ඉවත් කරලා කැල්සියම් කාබනේට් හැදෙනවා. එතකොට අපි දන්නවා මෙතනට මෙයා ඇවිල්ලා සෝඩියම් ඉවත් කරලා කැල්සියම් සෙට් වෙනවා. එතකොට කැල්සියම් කාබනේට් කියන්නේ Ca ධන 2යි CO3 ඍණ 2යි. එතකොට මේ දෙන සමාන සමාරු කරන්න ඕනේ. කැල්සියම් කාබනේට් තමයි මේ තියෙන්නේ. CO CaCO3 CaCO3 ධන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ දරුවනේ ටික අමුතු වැඩක්. සංයෝග තුනක් එකතු වෙනවා. මේ සංයෝග තුන එකතු වෙන්නේ මෙන්න මේ විදිහට. හරි? සංයෝග තුන එකතු වෙන්නේ කැල්සියමුයි සෝඩියම්ගෙන් කොටසකුයි ඉස්සරලා එකතු වෙනවා. එකතු වෙලා මේ ෆොස්ෆේට් එක ක්‍රියාත්මක වෙනවා. කැල්සියමුයි සෝඩියම් එකතු වෙලා ධන කොටස හදනවා. ෆොස්ෆේට් එක එකතු වෙලා එතනින් පස්සේ ඍණ කොටස ෆොස්ෆේට් කොටස වෙනවා. එතකොට මම මෙයාව ගත්තොත් එහෙම කැල්සියම් කියන්නේ ධන 2ක්, සෝඩියම් කියන්නේ ධන 1ක්, ෆොස්ෆේට් කියන්නේ ඍණ 3ක්. PO4 කියන්නේ ඍණ 3යි. එහෙනම් මේ කැල්සියම් සෝඩියම් දෙන්න එකට ගත්තාම මේක ධන 3ක්, PO4 ගත්තාම ඍණ 3ක්. මෙයාට මෙයා කැපෙනවා. calcium sodium phosphate, calcium sodium phosphate. එහෙනම් ඊළඟට හැදෙන කෙනා calcium sodium phosphate, calcium sodium phosphate ධන. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ සෝඩියම් කොටසයි. මෙන්න මේ සෝඩියම් කොටසයි
මෙන්න මේ x කාණ්ඩය එකතු වෙනවා හැදෙනවා NEF 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 හරි එතකොට අපි මොන හේතුවක් කරේ මෙන්න මේ කැල්සියම් කෑල්ලක් වල සෝඩියම් අයින් කරා මෙයාව හැදුනා ඊට පස්සේ කැල්සියම් උයි සෝඩියම් එකතු කරලා ෆොස්ෆේට් එකතු කරා මෙයා ඊට පස්සේ මේ සෝඩියම් උයි මේ X කාණ්ඩය එකතු වෙනවා හරි එතකොට අපි දන්නවා මේක තුලිත කරන්න යද්දි පුතේ ඉස්සල්ලාම පොස්පරස් මෙන්න පොස්පරස්ලා ඉන්නවා තුනක් එවනම් මේකේ ෆොස්ෆේට් සහිත කාණ්ඩය මෙන්න මෙයා මම මෙතනට දැම්මා තුනක් මෙතන තමයි ෆොස්ෆේට් තියෙන්නේ හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කැල්සියම් ප්‍රමාණය මෙතන 5යි කැල්සියම් මෙතන 5යි 5න් මෙතන තියෙනවා කැල්සියම් 5ක් 5න් මෙතනට ගියා 3ක් එහෙනම් මෙතනට ඉතුරු වෙනවා කීයද 2ක් ඔන්න 2 දැම්මා හරි එතකොට මෙතන සෝඩියම බලමු අපි මේ පැත්තේ සෝඩියම් බලුවොත් එහෙම x පද බලමු ඉස්සෙල්ලාම මෙතන x පද 1යි මෙතන x පද 1යි එන x පද තුලිතයි සෝඩියම් බලමු මෙතන සෝඩියම්ලා 3 දෙනයි මෙතන සෝඩියම් එක්කෙනෙක්ව සෝඩියම්ලා 4යි එහෙනම් මෙතන සෝඩියම්ලා දෙන්නයි ඒ කියන්නේ මෙතනට දෙකක් දානවා දැන් බලද්දි මට සෝඩියම්ලා 4යි මෙතන කාබන් 2යි හරිද බලන්න මෙතන කාබන්ලා දෙන්නයි ඕන ඔක්සිජන් බලමු අපි ඔක්සිජන් බලද්දි එනවා මෙතන 3 වරක් 4 12යි දෙවරක් 3 6යි 12යි 18යි මෙතන එනවා දෙවරක් 3 6යි 3 වරක් 4 12යි 12යි 18යි එතකොට අපි ගත්තොත් එහෙම අපි මෙතනට ගත්තොත් එහෙම
twice OH මෙයා මෙහෙම ඉන්නවා මම හයිඩ්‍රොක්සි ෆොස්ෆේට් ඇපරයිට් එක අඳින්න යන්නේ දැන් ක්ලෝරොත් එක්ක ඇඳලා ෆ්ලෝරොත් එක්ක ඇඳලා මම X වලට OH දාලා හයිඩ්‍රොක්සි ඇපරයිට් එක අඳින්න යන්නේ හයිඩ්‍රොක්සි ඇපරයිට් එක්ක sodium carbonate Na2CO3 එතකොට හැදෙනවා මොකද වෙන්නේ මෙන්න මේ කැල්සියම් රිංගනවා මෙතනට එතකොට කැල්සියම් කියන්නේ ධන දෙකක් CO3 කියන්නේ ඍණ දෙකක් මෙයාට මෙයා කැපෙනවා CO3 හැදෙනවා මෙතන හැදෙනවා CO3 එතකොට ඊළඟට ධන මෙන්න මේ දෙන්න ඒ කියන්නේ කැල්සියම් සහ සෝඩියම් එකතු වෙලා ෆොස්ෆේට් එක අපි ගත්තොත් කැල්සියම් සහ සෝඩියම් එකතු වෙලා මේ තනි හැදෙන සංයෝගය ෆොස්ෆේට් එක අපි ගත්තොත් දැන් කැල්සියම් උයි සෝඩියම් දෙන්න එකතු වෙද්දී කැල්සියම් ගගේ ධන දෙකයි සෝඩියම් ගගේ ධන එකයි එහෙනම් මේ දෙන එකතු වුණාම ධන තුනක් වෙනවානේ කැල්සියම් සෝඩියම් ධන 3යි PO4 ගගේ ඍණ 3යි PO4 ගගේ ඍණ 3යි ඍණ 3 ධන කැපෙනවා එහෙනම් මට එනවා කැල්සියම් sodium phosphate now මෙතන ලියනවා calcium sodium phosphate ඊට පස්සේ NaX sodium එකේ X පදේ මේකේ X කොටස OH මේ X වල hydroxy නේ OH Na ගියගේ ධන එකයි OH ගියගේ ඍණ එකයි ධන එකයි ඍණ එකයි කියන්නේ හැදෙන්නේ sodium hydroxide බලමු හරි දැන් මේක තුලිත කරමු ෆොස්ෆරස් මෙතන තියෙනවා 3ක් එහෙනම් මෙතනට දානවා මම ෆොස්ෆරස් 3ක් කැල්සියම් මේ පැත්තේ තියෙනවා කැල්සියම් මෙතන තියෙනවා 5ක් මේ කැල්සියම් පහෙන් දරුවනේ මේ තුලිත වෙච්ච තැනට මම 3ක් දීහම තව මල් ළඟ තියෙන කැල්සියම් 2ක් ඒ දෙක මෙතන දානවා හරි එතකොට කැල්සියම් සහ ෆොස්ෆේට් කියන දෙන්න ගිහිල්ලා ඉවරයි බලමු සෝඩියම් අපි OH X කාණ්ඩය මෙතන X කාණ්ඩයේ OH නම් මේ X කාණ්ඩයේ දෙන එකයි
මං OH සනිපදයක් විදිහට ගත්තා නැත්නම් H විතරක් ගත්තොත් H ලා එකයි H ලා එකයි. ඔන්න OH තනි සෙට් එකක් විතර ගත්තොත් H එච්චරමයි. ඒකත් තුලිතයි. දැන් බලමු අන්තිම වෙන සෝඩියම්. සෝඩියම් මෙතන 3යි. මෙතන එකයි සෝඩියම් 4යි. එහෙනම් මෙතනට දානවා දෙකක්. දෙවරක් දෙක සෝඩියම් 4යි. දෙවරක් දෙක සෝඩියම් 4යි. හරි. සෝඩියම් දෙවරක් දෙක 4යි. එතන මේකත් තුලිත වෙලා තියෙන්නේ. හැබැයි මේ හැම එකෙනෙක්ම සෙල්සියස් අංශක 900ට රත් වෙන්න ඕනේ. රයිට්. එතකොට එහෙනම් අපි මේ සියලු දෙනාම එක තැනකට අරගෙන බලමු. මේ කොටස් ටිකම අපි එක තැනකට අරගෙන බලමු. රයිට්. අපි ගත්තොත් Ca5 PO4 tries මෙතන මට ක්ලෝරෝ එන්න පුළුවන්. Ca5 PO4 tries fluoro. Ca5 PO4 tries OH එන්න පුළුවන්. මෙයාලත් එක්ක කවුද එකතු වෙන්නේ පුතේ? ඔව්. Na2 CO3 එකතු වෙනවා. එකතු වෙනත් එක මොකද වෙන්නේ? මේ X කාණ්ඩය මොනවා වුණත් සෝඩියම් අයින් වෙලා යනවා කොහොද? කැල්සියම් කාබනේට්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කැල්සියමුයි සෝඩියම එකතු වෙලා කැල්සියමුයි සෝඩියම එකතු වෙලා ෆොස්ෆේට් එක ක්‍රියාත්මක කරනවානේ. කවුද මොකද වෙන්නේ? කැල්සියමුයි සෝඩියම දෙක එකතු 3යි ෆොස්ෆේට් එක උදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සෝඩියම් මෙන්න මේ ඊළඟට සෝඩියම් එක්ක ක්ලෝරින් එක්ක සෝඩියම් එක්ක ෆ්ලෝරින් එක්ක සෝඩියම් එක්ක OH එක. මෙන්න මේ තුනේ එකක් එක්ක ක්‍රියාත්මක කරනවා. ඔච්චරයි තියෙන්නේ නේ. මේක තුලිත කරගන්න තමයි තියෙන්නේ. අපි හරි. අපි ඉස්සල්ලා මේකේ මේව ගත්තොත් එහෙම දෙපැත්තේ ෆොස්ෆරස් තුලිත කරගත්තා. ෆොස්ෆරස් තුලිත කරගත්තා. ඊට පස්සේ මේ කැල්සියම්ගේ මෙයාට අවශ්‍ය ප්‍රමාණය දීලා ඉතිරිය මේකට දුන්නා. ඉතිරිය ඊට පස්සේ අපි මෙන්න මේ X කාණ්ඩය තුලිත කරගත්තා. X කාණ්ඩය තුලිත කරගත්තා. අන්තිමේට මෙන්න මෙතනයි තිබ්බ සෝඩියම් ප්‍රමාණය අරගෙන මෙතනට දැම්මා. මට පරීක්ෂා කරන්න ඕන නම් කාබන් ප්‍රමාණය මෙතනයි චෙක් කරා නම් මට අන්තිමේට මට මේක හරිද වැරදිද කියලා පරීක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අපි දැන් විශේෂයෙන්ම අම්ලයක් සමග මෙන්න මේ ඇපටයිට් ඛනිජය ප්‍රතික්‍රියා කරවීම ඒ වගේම සෝඩියම් කාබනේට් සමග සෙල්සියස් අංශක 900ට පමණ ඇපටයිට් ඛනිජය රත් කිරීම මගින් ඇපටයිට් ඛනිජයේ ජල ද්‍රව්‍යතාව වැඩි වෙලා මේ ෆොස්ෆේට් පොහොර සාදා ගන්න ආකාරය කතා කරා. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අපි ඊළඟ වීඩියෝවට යොමු වෙමු.